අපි සිද්ධාන්ත පන්තියකදී ඩයෝඩ් සම්බන්ධයෙන් ඉගෙන ගන්න මූලික දේවල් සලකන. තේරුණාද? සිද්ධාන්ත පන්තියේ ඩයෝඩ් සම්බන්ධ ඉගෙන ගන්න මූලික දේවල්. ඒ ටික සලකලා ඉමු. ඩයෝඩ් සම්බන්ධයෙන් සලකද්දී සන්නායක, පරිවාරක සහ අර්ධ සන්නායක පිළිබඳ සුළු අවබෝධයක් තිබිය යුතුයි. සරලව කියනවා නම් සන්නායක ලෙස හඳුන්වන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන රාශියක් පවතින ද්‍රව්‍යයක්. අහඹු චලිතයේ යෙදෙමින් තියෙන ඉලෙක්ට්‍රෝන රාශියක් පවතින ද්‍රව්‍යයක්. පරිවාරක ලෙස සලකන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන නැතයි සැලකිය හැකි ද්‍රව්‍ය. දැන් බලන්න සන්නායක ලෙස බොහෝ විට ආවර්තිතාවක් වී පළවන දෙවන කාණ්ඩවල තියෙන මූලද්‍රව්‍ය ක්‍රියා කරනවා. ඒගොල්ලන්ගේ අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන එකක් දෙකක් තියෙන්නේ. ඒ නිසා න්‍යෂ්ටියට ලිහිල්ල බැඳලා තියෙන්නේ. ඉතාම අඩු ශක්තියකින් න්‍යෂ්ටිය සමග තියෙන බැඳීමෙන් අයින් වෙනවා. අයින් වෙලා අහඹු චලිතයේ දෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන තමයි මුක්ත ඉලෙක්ට්‍රෝන ලෙස සලකන්නේ. සන්නායකයක එවැනි මුක්ත ඉලෙක්ට්‍රෝන රාශියක් පවතිනවා. ඒවා අහඹු චලිතයේ යෙදෙමින් පවතින්නේ. විවිධ දිශාවලට චලනය වෙමින් පවතින්නේ. නමුත් ඒගොල්ලන් සරල රේඛීය මාර්ගවල යන්නේ. න්‍යෂ්ටීන් තියෙනවා. න්‍යෂ්ටීන්ගේ ගැටෙනවා. න්‍යෂ්ටීන් මගහැරගෙන යනවා. එහෙම න්‍යෂ්ටීන් මගහැරගෙන යන නිසා සරල රේඛීය මාර්ගවල නෙවෙයි ගමන් කරන්නේ. හොඳයි. දැන් අපි බලමු සන්නායකයකට විභවන්තයක් ලබා දුන්නාම සිද්ධ වන දේ. සන්නායකයකට විභවන්තයක් ලබා දුන්නාම සිද්ධ වන දේ. විභවන්තයක් මගින් ආරෝපණ මත බලය ඇති වෙනවනේ. ධනාරෝපණ මත බලය ඇති වෙන්නේ විභවන්තය ලබා දීපු දිශාවට. ඍණාරෝපණ මත බලය ඇති වෙන්නේ විභවන්තයට විරුද්ධ දිශාවට. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. ඒ නිසා විභවන්තයක් ලබා දුන්නාම ඉලෙක්ට්‍රෝන මත විභවන්තය ලබා දුන්න දිශාවට විරුද්ධ දිශාවට බලයක් ඇති වෙනවා. අන්නේ බලය නිසා ඉලෙක්ට්‍රෝන අහඹු චලිතයේ මිදිලා විභවන්තය ලබා දීපු දිශාවට විරුද්ධ දිශාවට තල්ලු වෙනවා. පැහැදිලිනේ? සන්නායකයකට විභවන්තයක් ලබා දුන්නාම ඒ විභවන්තය ලබා දුන් දිශාවට විරුද්ධ දිශාවට ඉලෙක්ට්‍රෝන තල්ලු වෙනවා. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණ. ඍණාරෝපණ විභවන්තයට විරුද්ධ දිශාවට තල්ලු වෙනවා. එතකොට ඍණාරෝපණ යන පැත්තට විරුද්ධ දිශාවට ධාරාව ඇති වෙන්නේ. ඒ නිසා විභවන්තය ලබා දුන් දිශාවට ධාරාවක් ඇති වෙනවා සන්නායකවල. විභවන්තය ලබා දුන් දිශාවට ධාරාව ඇති වෙනවා සන්නායකවල. සන්නායකයක උෂ්ණත්වය වැඩි කළාම න්‍යෂ්ටීන්ගේ චාලක ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා න්‍යෂ්ටීන් කම්පණය වෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වලට ගමන් කිරීමේ හැකියාව අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන වලට ගමන් කිරීමේ හැකියාව අඩු වෙනවා. ධාරාව ඇතිවීමේ හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. සන්නායකයකට විභවන්තයක් ලබා දුන්නාම එම සන්නායකයේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. සන්නායක වලට විභවන්තයක් ලබා දුන්නාම සන්නායකයේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ වගේමයි සන්නායකයක විභවන්තයක් ලබා දුන්නාම ධාරාව ගැලීමට දායක වෙන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන පමණයි.
විභවන්තයේ ලබා දුන් දිශාවට විරුද්ධ දිශාවට මුක්තිය ලික්කුණ ගමන් කරන්නේ. දැන් අපි අර්ධ සන්නායකයක ක්‍රියාකාරීත්වය සැලකමු. අර්ධ සන්නායකයක් කියන්නේ ආවර්තිතා වගේ හතරවන කාණ්ඩයේ තියෙන සිලිකන් ජර්මේනියම් වගේ මූලද්‍රව්‍ය. ඒ මූලද්‍රව්‍ය වලින් තමයි අර්ධ සන්නායක හැදෙන්නේ. සිලිකන් ජර්මේනියම් ආවර්තිතා වගේ හතරවෙනි කාණ්ඩයේ තියෙන හින්දා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. ඒ හින්දා අවසාන කවචය සම්පූර්ණ කරන්න තවත් ඉලෙක්ට්‍රෝන 4ක් අවශ්‍ය වෙනවා. එතකොට අපි බලමු අර්ධ සන්නායකයක ස්පටික දැලිසක් හැදෙන විදිය. සිලිකන් පරමාණුවක අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. ඒ හින්දා ස්පටික දැලිසක් හැදෙන්නේ. සෑම පරමාණුවක්ම ඒ වටා පවතින වෙනස් සිලිකන් පරමාණු 4ක අවසාන කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන 4ක් සහසංයුජ බන්ධන මගින් එකට තබා ගැනීමෙන් එන්න අර්ධ සන්නායක ස්පටික දැලිසක සහසංයුජ බන්ධන තියෙනවා. මේ තියෙන සිලිකන් ස්පටික දැලිසක් සෑම සිලිකන් පරමාණුවක්ම බන්ධන 4කට දායක වෙලා තියෙනවා. එතකොට පරිසර උෂ්ණත්වයේදී වුණත් මේ සිලිකන් පරමාණු වල ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටි වලට යම් චාලක ශක්තියක් තියෙනවා. ඒ නිසා න්‍යෂ්ටි ඉලෙක්ට්‍රෝන කම්පණය වෙමින් පවතින්නේ. මේ ඉලෙක්ට්‍රෝන වල ශක්තිය ඉලෙක්ට්‍රෝනයෙන් ඉලෙක්ට්‍රෝනයට වෙනස්. බන්ධන වල තියෙන සමහර ඉලෙක්ට්‍රෝන ඉතා වේගයෙන් කම්පණය වෙනවා. ඒ වේගයෙන් කම්පණය වන සමහර ඉලෙක්ට්‍රෝන බන්ධන වලින් ගැලවිලා දැලිසට එකතු වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ගැලවෙන ස්ථානයේ ඉලෙක්ට්‍රෝනයක හිගයක් ඇති වෙනවා. අන්න ඒ වගේ ස්ථාන අපි හඳුන්වනවා කුහර වශයෙන්. බන්ධන වල තියෙන සමහර ඉලෙක්ට්‍රෝන බන්ධනයෙන් ගැලවිලා දැලිසට එකතු වෙනවා. දැලිසට එකතු වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ගැලවෙන ස්ථානයේ ඉලෙක්ට්‍රෝනයක හිගයක් ඇති වෙනවා. එවැනි ස්ථාන අපි හඳුන්වන්නේ කුහර වශයෙන්. එහෙනම් සන්නායකයකට වඩා තියෙන පළවෙනි වෙනස අර්ධ සන්නායකයක මුක්ත ඉලෙක්ට්‍රෝන වගේම කුහරත් පවතිනවා. මේ බන්ධන වලින් ගැලවෙන ඉලෙක්ට්‍රෝන දැලිස පුරා අහඹු චලිතය දෙනවා. ඒව තමයි මුක්ත ඉලෙක්ට්‍රෝන ලෙස සැලකන්නේ. ඒ වගේම ඉලෙක්ට්‍රෝන ගැලවුණ තැන්වල ඉලෙක්ට්‍රෝන වල හිගයක් ඇති වෙනවා. එම ස්ථාන අපි කුහර වශයෙන් හඳුන්වන්නේ. මේ කුහරද අහඹු චලිතය දෙනවා. අපි බලමු කොහොමද කුහර අහඹු චලිතය දෙන්නේ කියලා. දැන් බලන්න මේ බන්ධන වලින් ගැලවුණ ඉලෙක්ට්‍රෝන දැලිස පුරා අහඹු චලිතය දෙනවනේ. ඒවනේ මුක්ත ඉලෙක්ට්‍රෝන ලෙස ක්‍රියා කරන්නේ. එතකොට ඊට අමතරව මේ කුහර තියෙනවනේ. කුහරයක් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්න ස්ථාන. ඉලෙක්ට්‍රෝනයක අවශ්‍යතාවයක් පවතින තැන. ඉලෙක්ට්‍රෝන හිගයක් පවතින ස්ථාන. ඒ නිසා හැම වෙලාවෙම මේ කුහර කරන්නේ වටේට තියෙන බන්ධන වලින් ඉලෙක්ට්‍රෝන ගලව ගන්න උත්සාහ කරනවා. ලේසියෙන් ගලවන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනේ ගලව ගන්නවා. හිතන්න මේ කුහරය මේ ඉලෙක්ට්‍රෝනේ ගලව ගත්තයි කියලා. එතකොට මෙතන කුහරේ සම්පූර්ණ වෙනවා. මෙතන කුහරය ඇති වෙනවා. ඊළඟට හිතන්න මෙයා
මේ ඉලෙක්ට්‍රෝනී ගලව ගත්තා කියලා. එතකොට කුවරේ මෙතෙන් යනවා, මෙතන සම්පූර්ණ වෙනවා. ඔය විදිහට මේ කුවර වටේට තියෙන බන්ධන වලින් ඉලෙක්ට්‍රෝන ගලවගෙන කුවරද තැනින් තැනට යනවා. කුවරද තැනින් තැනට යනවා. ඒ නිසා අර්ධ සන්නායකවල සාමාන්‍ය භෞතික තත්ත්වය යටතේ මුක්ත ඉලෙක්ට්‍රෝන සහ කුවර ආභුත් චලිතයේ දෙමින් පවතින්නේ. මේ අර්ධ සන්නායකවල මේ මුක්ත ඉලෙක්ට්‍රෝනයි කුවරයි ආභුත් චලිතයේ දෙමින් පවතිද්දී අපි දකින්නේ කුවරයක් ගමන් කරනවා වගේ. ඇත්තටම සිද්ධ වෙන එක නෙවෙයි. හිතන්න මෙතන ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා, මෙතන කුහරයක් තියෙනවා. මේ කුහරය මෙතෙන් යනවා කියලා හිතන්න. එතෙන් වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝනේ ගලලා මෙතෙන් ගන්නවා. එතකොට මෙතන කුහරයක් ඇති වෙනවා. අපිට පේන්නේ කුහරේ මෙහාට ගියා වගේ. අපි දකින්නේ කුහරේ මෙහාට ගියා වගේ. කුහරේ මෙහාට ගියා වගේ දැක්කට සිද්ධ වෙලා තියෙන්නේ ඊට විරුද්ධ දිශාවට ඉලෙක්ට්‍රෝනය ගමන් කළා. බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ගමන් කළා. ඒ නිසා අර්ධ සන්නායකයක කුවර ආභුත් චලිතයේ දෙනවා. කුවර යනවා වගේ දකුණේ පැත්තට විරුද්ධ දිශාවට බන්ධනවල ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම සිද්ධ වෙන්නේ. මේ අර්ධ සන්නායකවල සාමාන්‍ය භෞතික තත්ත්වය යටතේ මුක්ත ඉලෙක්ට්‍රෝන සහ කුවර ඊටම සුළු වශයෙන් තියෙනවා. හැබැයි උෂ්ණත්වය වැඩි කළාම බන්ධනවල තියෙන ඉලෙක්ට්‍රෝන ශක්තිය වැඩි වෙනවා. එතකොට බන්ධන වලින් ගැලවෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනවා. හැදෙන කුවර ගාන වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණාම මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි කුවර සංඛ්‍යාවයි දෙකම වැඩි වෙනවා. හොඳයි. මේ අර්ධ සන්නායකවල ඔය මුක්ත ඉලෙක්ට්‍රෝන ගාන එහෙම නැත්නම් කුවර සංඛ්‍යාව වැඩි කරගන්න මේවට විවිධ ද්‍රව්‍ය එකතු කරනවා. එහෙම මේ වගේ මුක්ත ඉලෙක්ට්‍රෝන කුවර සංඛ්‍යාව වැඩි කරන්න විවිධ ද්‍රව්‍ය එකතු කරලා නැති සංසුද්ධ අර්ධ සන්නායක අපි හඳුන්වන්නේ නිසංග අර්ධ සන්නායක කියලා. නිසංග අර්ධ සන්නායක. ඔය නිසංග අර්ධ සන්නායකයක මුක්ත ඉලෙක්ට්‍රෝන සහ කුවර සංඛ්‍යාව සමානයි. කුවරයක් හැදෙන්නේ ඉලෙක්ට්‍රෝනය ගැලවුණාම. ඒ නිසා නිසංග අර්ධ සන්නායකයක මුක්ත ඉලෙක්ට්‍රෝන ගානයි කුවර ගානයි සමානයි. දැන් අපි බලමු අර්ධ සන්නායකයකට නිසංග අර්ධ සන්නායකයකට විභවන්තයක් ලබා දුන්නාම සිදුවන ක්‍රියාවලිය. හොඳයි, ඒක බලමු අපි. ඉස්සෙල්ලා බලන්න විභවන්තයක් ලබා දුන්නාම සිද්ධ වෙන ක්‍රියාව. විභවන්තයක් මගින් ඉලෙක්ට්‍රෝන මත බලය අනිත් පැත්තට ඒ නිසා විභවන්තය ලබා දීපු දිශාවට විරුද්ධ දිශාවට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන යන පැත්තට විරුද්ධ දිශාවට ධාරාව ඇති වෙන්නේ. ඒ කියන්නේ විභවන්තය ලබා දීපු දිශාවටමයි ඉලෙක්ට්‍රෝන වලින් ධාරාව ඇති වෙන්නේ. දැන් මේ නිසංග අර්ධ සන්නායකයකට හිතන්න මේ පැත්තට විභවන්තයක් ලබා දුන්නා කියලා. අපි તો මේ දිශාවටම මේ ලකුණු පැත්තටම මේ පැත්තට විභවන්තය ලබා දුන්නා. ඒ විභවන්තය මගින් මුක්ත ඉලෙක්ට්‍රෝන මත බලය අනිත් පැත්තට ඇති වෙනවා. විභවන්තය ලබා දීපු දිශාවට විරුද්ධ දිශාවට මුක්ත ඉලෙක්ට්‍රෝන යනවා. ඒ නිසා විභවන්තය ලබා දුන් දිශාවට ධාරාවක් ඇති වෙනවා. ඒ මුක්ත ඉලෙක්ට්‍රෝන දායක වන ආකාරය
නිසංගාර්ධ සන්නායකයක ධාරාව ඇති වෙන්න කෝරද දායක වෙනවා. බලමු කොහොමද කෝරදායක වෙන්නේ කියලා. මේකනේ මේ පැත්තට විභවන්තය දුන්නාම බන්ධනවල තියෙන ඉලෙක්කෝණ මත අනිත් පැත්තට බලය ඇති වෙනවා. ඉලෙක්කෝණ මත බලය විභවන්තය ලබා දුන් දිශාවට විරුද්ධ දිශාවට, විභවන්තය ලබා දුන් දිශාවට විරුද්ධ දිශාවට, මෙහෙම බන්ධනවල තියෙන ඉලෙක්කෝණ මත විභවන්තයට විරුද්ධ දිශාවට බලය ඇති වෙනවා. එතකොට බලන්න මෙන්න මේ කෝරය ගැන හිතන්න. හැම වෙලාවෙම කෝරය උත්සාහ කරන්නේ ළඟ තියෙන බන්ධනයකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවගෙන ඒ කෝරය සම්පූර්ණ කරගන්න. ළඟ තියෙන බන්ධනයකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවගෙන කෝරය සම්පූර්ණ කරගන්න තමයි උත්සාහ කරන්නේ. මෙයාට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝනේ ගලවන්න. හැබැයි බලන්න මෙයා මත බලය මේ පැත්තට, මේ ඉලෙක්ට්‍රෝනේ මත බලය මෙහාට, මේ ඉලෙක්ට්‍රෝනේ මත බලය මෙහාට. එතකොට මෙන්න මේ කුහරයට මෙයයි ගලවනවට වඩා ලේසි මෙයා ගලවන්න පුළුවන්. ඇයි ගලවන පැත්තනේ බලය තියෙන්නේ. මේ දෙන්න මත බලය අනිත් පැත්තටනේ. ඒ නිසා මේ කුහරය මෙන්න මේ ඉලෙක්ට්‍රෝනේ ගලව ගන්න. ලේසියෙන් ගලවන්න පුළුවන් එක්කන. ගලවගෙන කුහරය සම්පූර්ණ වෙනවා. මෙතන කුහරය යනවා. ඊළඟට මේ ඉලෙක්ට්‍රෝන මතත් බලය මෙහාට. එතකොට ඊළඟට දැන් මෙයා මත බලය මෙහාට. මේ කුහරයට මෙයා ගලවනකොට වඩා ලේසියෙන් මෙයා ගලවන්න පුළුවන්. බලය තියෙන්නේ මෙහාට. නැත්තම් මෙයා ගලවන්න පුළුවන්. මේ දෙන එක්කෙනෙක් ගලව ගන්න. කුහරය මෙතෙන්ට යනවා. මෙතන කුහරය සම්පූර්ණ වෙනවා. ඔන්න කුහරය මෙහාට යනවා. ඊළඟට මෙහාට මේ ඉලෙක්ට්‍රෝනේ ගලව ගන්න ලේසි බලය මෙහා තියෙන්නේ. මෙයා ගලව ගන්නවා. මෙතන කුහරය සම්පූර්ණ වෙනවා. කුහරය මෙහාට යනවා. ආර්ධ සන්නායකයකට විභවන්තයක් ලබා දුන්නාම, නිසංගාර්ධ සන්නායකයකට විභවන්තයක් ලබා දුන්නාම ඒ විභවන්තය ලබා දීපු දිශාවට කුහරය යනවා. ආභු චලිතයේ දුණු කුහරය, ආභු චලිතයේ දුණු කුහරය, ආභු චලිතයේ මිදිලා, ආභු චලිතයේ මිදිලා විභවන්තය ලබා දීපු දිශාවට ඒ කුහරය ගමන් කරනවා. විභවන්තය ලබා දුන් දිශාවට කුහර චලිතය සිද්ධ වෙනවා. එහෙනම් විභවන්තය ලබා දුන්නේ මෙහාට නම් ඒ දිශාවටම කුහර ගමන් කරනවා. කුහරයක් යනවා කියන්නේ ඊට විරුද්ධ දිශාවට බන්ධනවල ඉලෙක්ට්‍රෝන යන එක. කුහරය යනවා කියන්නේ ඊට විරුද්ධ දිශාවට බන්ධනවල ඉලෙක්ට්‍රෝන යන එක. ඉලෙක්ට්‍රෝන යන පැත්තට විරුද්ධ දිශාවට ධාරාව ඇති වෙනවා. එහෙනම් නිසංගාර්ධ සන්නායකයකට විභවන්තයක් ලබා දුන්නාම ඒ නිසංගාර්ධ සන්නායකේ පවතින කුහරද, නිසංගාර්ධ සන්නායකේ පවතින කුහර විභවන්තයේ ලබා දුන්න දිශාවට ගමන් කළා. විභවන්තයේ ලබා දුන්න දිශාවට ධාරාවක් ඇති වෙනවා. එහෙනම් නිසංගාර්ධ සන්නායකයකට විභවන්තයක් ලබා දුන්නාම ඒ විභවන්තයේ ලබා දුන්න දිශාවට මුක්ත ඉලෙක්ට්‍රෝනවල බලපෑමෙන් ධාරාවක් ඇති වෙනවා වගේම කුහරවල බලපෑමෙන් ධාරාවක් ඇති වෙනවා. ඒ නිසා සන්නායකයට වඩා වෙනස එකයි. නිසංගාර්ධ සන්නායකයකට විභවන්තය ලබා දුන්නාම ධාරාව ඇති වෙන්න මුක්ත ඉලෙක්ට්‍රෝනයි කුහරයි දෙකම දායක වෙනවා. උෂ්ණත්වය වැඩි කළාම බන්ධන වලින් ගැලවෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනවා. ඒ නිසා කුහර සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වගේම මුක්ත ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනවා. ඒ නිසා ධාරාව ඇතිවීමේ හැකියාව වැඩි වෙනවා. සන්නායකතාවය වැඩි වෙනවා. ප්‍රතිරෝධය අඩු වෙනවා.
අර්ධ සන්නායකවල උෂ්ණත්වය වැඩි කරද්දී සන්නායකතාවය වැඩි වෙනවා, ප්‍රතිරෝධය අඩු වෙනවා. සාමාන්‍ය සන්නායකවල ලෝමීය සන්නායකවල උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතිරෝධය වැඩි වෙලා සන්නායකතාවය අඩු වෙනවා. සාමාන්‍ය උෂ්ණත්වවලදී නිසගාර්ධ සන්නායකවල මුක්ත ඉලෙක්ට්‍රෝන සාකුවර ඉතාම සුළු ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා විභවන්තයක් ලබා දුන්නාම ඉතාම කුඩා ධාරාවක් ඇති වෙන්නේ. ඉතාම කුඩායි ධාරාව. ඒක නොගිනියක තරම් කුඩායි. ඒ නිසා මේ අර්ධ සන්නායකයක සන්නායකතාවයේ වැඩි කරගන්න අපි විවිධ උපක්‍රම භාවිතා කරනවා. එක ක්‍රමයක් තමයි මේක කුවර සංඛ්‍යාව වැඩි කිරීම. අනිත් ක්‍රමය තමයි මුක්ත ඉලෙක්ට්‍රෝන ගාන වැඩි කිරීම. අපි බලමු කුවර සංඛ්‍යාව වැඩි කරන්නේ කොහොමද කියලා. මෙහෙමයි. හිතන්න සිලිකන් ස්පටික දැලිසක් ගැන. මේ දැලිසේ සිලිකන් පරමාණුවක් අයින් කරන. මේ විදිහට සිලිකන් පරමාණුවක් අයින් කරන තාක්ෂණික ක්‍රමකින්. ඒ වෙනුවට ආවර්තිතා වගේ තුන්වෙනි කාණ්ඩයේ තියෙන බෝරෝන් වගේ මූලද්‍රව්‍යයක පරමාණුවක් දාන්න. බෝරෝන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන 3 මෙහෙම බන්ධන 3 දායක වෙනවා. එක බන්ධනයකට ඉලෙක්ට්‍රෝනයක් නැති වෙනවා. මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝනයක් නැහැ, එතන කුහරයක් ඇති වෙනවා. මේ කුහරය ඇති උනේ බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා නෙවෙයි. මේ කුහරය ඇති වෙද්දී අලුතෙන් මුක්ත ඉලෙක්ට්‍රෝනයක් ඇති උනේ නැහැ. මේ විදිහට බෝරෝන් පරමාණු මාත්‍රණය කිරීමේදී එක පරමාණුවකට එක කුහරයේ බැගින් ඇති වෙනවා. එහෙම බෝරෝන් පරමාණු අවශ්‍ය ප්‍රමාණයට මාත්‍රණය කළා කුහර සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන්. ඒ විදිහට කුහර සංඛ්‍යාව වැඩි කරගත්ත අර්ධ සන්නායක අපි හඳුන්වන්නේ P වර්ගයේ අර්ධ සන්නායක. කුහර සංඛ්‍යාව වැඩි කරගත්ත අර්ධ සන්නායක P වර්ගයේ අර්ධ සන්නායක. P වර්ගයේ අර්ධ සන්නායකවල වැඩි වශයෙන් තියෙන කුහර අර උෂ්ණත්වයේ බලපෑමෙන් ඇතිවන මෙන්න මේ මුක්ත ඉලෙක්ට්‍රෝන සුළු වශයෙන් තියෙනවා. අපේ නිසා P වර්ගයේ අර්ධ සන්නායක කුහර මගින් දක්වන්නේ. කුහර මගින් විභවන්තයක් ලබා දුන්නට ධාරාවක් ඇති වෙන්න වැඩි වශයෙන් දායක වෙන්නේ මෙන්න මේ කුහර. වැඩි වශයෙන් දායක වෙන්නේ කුහර. ඒ නිසා P වර්ගයේ අර්ධ සන්නායකයක කුහර හඳුන්වන්නේ බහුතර වාහකය කියලා. බහුතර වාහකය. උෂ්ණත්වයේ බලපෑමෙන් ඇතිවන මුක්ත ඉලෙක්ට්‍රෝන සුළු වශයෙන් තියෙන. ඒ මුක්ත ඉලෙක්ට්‍රෝන අල්පතර වාහකය හඳුන්වන්නේ. P වර්ගයේ අර්ධ සන්නායකවල කුහර බහුතර වාහකය, මුක්ත ඉලෙක්ට්‍රෝන අල්පතර වාහක. දැන් අපි බලමු ඔය නිසංග අර්ධ සන්නායකයක. නිසංග අර්ධ සන්නායකයක මුක්ත ඉලෙක්ට්‍රෝන ගාන වැඩි කරගන්න ක්‍රමය. සිලිකන් ස්පටික දැලිසක් හිතන්න. මේ ස්පටික දැලිසේ සිලිකන් පරමාණුවක් අයින් කරන. සිලිකන් පරමාණු අයින් කළා. ඒ වෙනුවට ආවර්තිතාවක් වේ පස්වෙනි කාණ්ඩයේ තියෙන ආසනික් වගේ මූලද්‍රව්‍යයක පරමාණුවක් දානවා. ආසනික් දානවා. ආසනික් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5යි. ඉලෙක්ට්‍රෝන 5න් 4ක් බන්ධන 4 දායක වෙනවා. එක ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝනය මුක්ත ඉලෙක්ට්‍රෝනයක් ලෙස දැලිසට එකතු වෙනවා. දාන ආසනික් පරමාණු සංඛ්‍යාවට හරියන්න
මුක්ත ඉලෙක්ට්‍රෝන එක බැගින් එකතු වෙනවා. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට ආසනික් පරමාණු ගාන වැඩි කරලා මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන්. එහෙම මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි කරගත් ආදර්ශ සන්නායක අපි හඳුන්වන්නේ N වර්ගයේ ආදර්ශ සන්නායක. N වර්ගයේ ආදර්ශ සන්නායක. N වර්ගයේ ආදර්ශ සන්නායක එක. N වර්ගයේ ආදර්ශ සන්නායක එක. වැඩි වශයෙන් තියෙන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන. ඒ වැඩි වශයෙන් තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන අපි හඳුන්වන්නේ බහුතර වාහකය කියලා. විභවාංගයක් ලබා දුන්නාම ධාරාව ඇති වෙන්න වැඩියෙන් දායක වෙන බහුතර වාහක වෙන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන. උෂ්ණත්වයේ බලපෑම් ඇති වෙන කුහර සුළු වශයෙන් තියෙනවා. ඒක අපි හඳුන්වන්නේ අල්පතර වාහක ලෙස N වර්ගයේ ආදර්ශ සන්නායක. N වර්ගයේ ඔන්න P වර්ගයේ සහ N වර්ගයේ වෙනස මෙහෙමයි. අපේ විභාග ගාන හදන්න මෙච්චර පල්ලෙහෙන් පණ ගන්න ඕනේ. නමුත් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ තියෙන අඩුපාඩු ටික හදාගන්න අපි මේ ගානේදී ඩයෝඩ් වල මූලික සංකල්ප හඳුනාගනිමු. හොඳයි. අපි මේ ඉගෙන ගත්තේ P වර්ගයේ ආදර්ශ සන්නායක සහ N වර්ගයේ ආදර්ශ සන්නායක ගැන. මේ P වර්ගයේ සහ N වර්ගයේ නිසංග ආදර්ශ සන්නායකට වඩා නිසංග ආදර්ශ සන්නායකට වඩා සන්නායකතාවයෙන් වැඩි. නමුත් මීට වඩා සන්නායකතාවයේ වැඩි මූලද්‍රව්‍ය ඕනතරම් තියෙනවා. ඒ නිසා අමාරුවෙන් මෙහෙම සන්නායකතාවය වැඩි කර ගැනීමේ අවස්ථාවක් නැහැ. නමුත් විශේෂත්වයේ තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේ. P වර්ගයේ ආදර්ශ සන්නායකයෙකුයි N වර්ගයේ ආදර්ශ සන්නායකයෙකුයි එකට සම්බන්ධ කළා P සංදයක් සාදා ගැනීම. මෙහෙම P වර්ගයේ ආදර්ශ සන්නායකයයි N වර්ගයේ ආදර්ශ සන්නායකයයි එකට සම්බන්ධ කළා P සංදයක් හදාගත්තාම N සිට P දක්වා මුක්ත ඉලෙක්ට්‍රෝන විසරණය වෙනවා. N සිට P දක්වා. P සිට N දක්වා කුහර විසරණය වෙනවා. ඒ ප්‍රතිඵලයක් හැටියට සංදේ අසල P පැත්තේ කුහර සාන්ද්‍රණය අඩු වෙනවා. සංදේ අසල N පැත්තේ මුක්ත ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය අඩු වෙනවා. මේ පැත්තෙන් මෙහාට මුක්ත ඉලෙක්ට්‍රෝන ගමන් කළා. මේ පැත්තෙන් මෙහාට කුහර ගමන් කළා. කුහර ගමන් කළා කියන්නේ ඊට විරුද්ධ දිශාවට ඉලෙක්ට්‍රෝන ගමන් කළා. අවසාන වශයෙන් P පැත්තට ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා N පැත්තෙන් ඉලෙක්ට්‍රෝන අයින් වෙලා ඒ නිසා සංදේ අසල N පැත්තේ ධන විභවයක් P පැත්තේ ඍණ විභවයක් ඇති වෙනවා. මෙන්න මේ හේතුව නිසා N සිට P දක්වා විභවාන්තරයක් ඇති වෙනවා. මේ විභවාන්තරයේ එන්න වැඩි වෙනවා. අපි දන්නවා විභවාන්තරයකින් කුහර මත බලයේ විභවාන්තරයේ පැත්තට විභවාන්තරයකින් මුක්ත ඉලෙක්ට්‍රෝන මත බලය අනිත් පැත්තට. ඒ නිසා මේ විභවාන්තරයේ වැඩි වුණාම N සිට P දක්වා මෙන්න මේ මුක්ත ඉලෙක්ට්‍රෝන විසරණය ටික ටික අඩු වෙනවා. P සිට N දක්වා කුහරවල විසරණය අඩු වෙනවා. එහෙම අඩු වෙලා විභවාන්තරයේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. එක්තරා විභවාන්තරයකදී මේ N වල ඉඳන් P වලට මුක්ත ඉලෙක්ට්‍රෝන යන එක නවතිනවා. P වල ඉඳන් N වලට කුහර යන එක නවතිනවා. එතකොට සංදේ අසල නියත විභවාන්තරයක් ඇති වෙනවා. ඒ විභවාන්තරය අපි හඳුන්වන්නේ බාධක විභවය කියලා. මෙන්න මේ P සංදේක බාධක විභවය යම් ද්‍රව්‍යයක් සඳහා නියතයක්. එතකොට සිලිකන් වලින් සාදාගත්ත P සංදේක බාධක විභවය 0.6 වෝල්ට් සිට 0.7 වෝල්ට් පරාසිතී.
ජර්මේනියම් වලින් හදාගත්ත පීන් සන්ධියක බාධක විභවය 0.2.3 වෝල්ට් අතර පරාසයේ තියෙන. ඒ වගේම බාධක විභවය තියෙන්නේ N සිට P දක්වා. දැන් බලන්න මේ පීන් සන්ධියකින් ධාරාවක් යවන්නත් පීන් සන්ධියට විභවාන්තරයක් ලබා දිය යුතුයි. වෝල්ටීයතාවයක් සැපිය යුතුයි. පීන් සන්ධියකට වෝල්ටීයතාවයක් ලබා දීම අපි හඳුන්වන්නේ නැඹුරු කිරීමක් ලෙස. නැඹුරු කිරීම ආකාර දෙක නැඹුරු කිරීම තියෙනවා. එකක් තමයි පීන් දිශාවට වෝල්ටීයතාවය දීම. පීන් දිශාවට ඒක අපි කියන්නේ පෙර නැඹුරු අවස්ථාව. පෙර නැඹුරු. අනිත් එක තමයි NP දිශාවට වෝල්ටීයතාවය දීම. ඒක අපි හඳුන්වන්නේ පසු නැඹුරු අවස්ථාව කියලා. මේ පීන් සන්ධියක විශේෂත්වය මේ අවස්ථා දෙකේදී එකිනෙකට වෙනස් ආකාර දෙකකට ක්‍රියා කරන්නේ. එයින් අපි ඔය පෙර නැඹුරු අවස්ථාවේ ඒ වගේම පසු නැඹුරු අවස්ථාවේ පීන් සන්ධියේ ක්‍රියාකාරීත්වය සලකමු. බලන්න. පීන් සන්ධියක් පෙර නැඹුරු කිරීම. පෙර නැඹුරු කියන්නේ පීන් දිශාවට වෝල්ටීයතාවය ලබා දීම. පීන් දිශාවට මෙන්න පීන් සන්ධිය වෝල්ටීයතාවය ලබා දෙන්නේ පීන් දිශාවට. මේම පීන් දිශාවට වෝල්ටීයතාවය ලබා දීම අපි හඳුන්වන්නේ පෙර නැඹුරු කිරීම ලෙස. දැන් බලන්න හිතන්න මේක සිලිකන් පීන් සන්ධියක් කියලා. මොන වුණත් බාධක විභවය තියෙන්නේ NP දිශාවට. සිලිකන් වල මේක 0.7 වෝල්ට් පමණ වෙනවා. අපි මේ ලබා දෙන විභවාන්තරය පීන් දිශාවට ලබා දෙන විභවාන්තරය අපි මේ ලබා දෙන පෙර නැඹුරු විභවාන්තරය හිතන්න බිඳුවේ ඉඳන් වැඩි කරනවා. එහෙම බිඳුවේ සිට වැඩි කරද්දී ධාරාවක් ඇති වෙන විදිහ බලන්න. අපි උත්සාහ කරන්නේ වෝල්ටීයතාවය බිඳුවේ සිට වැඩි කරන්න. එවිට ගලන ධාරාව හොයන්න යන්නේ බිඳුවේ ඉඳන් වැඩි කරන්න. විසමගායි විචලනය. දැන් බාධක විභවයේ 0.7ක් මේ පැත්තට අපි වෝල්ටීයතාවයක් දුන්නේ නැත්නම් මේ පැත්තට 0.7ක් තියෙනවා. අපි මේ ලබා දෙන විභවාන්තරය හිතන්න 0.1යි කියලා. ඒක මේ පැත්තටනේ. මේ පැත්තට 0.1ක් આવොත් බාධක විභවයේ 0.7 මෙහාටනේ. 0.7න් 0.1ක් අඩු වෙනවා. බාධක විභවයේ 0.6ක් වෙනවා. අපි ලබා දෙන වෝල්ටීයතාවය වැඩි කරනවා. 0.2ක් වුණොත් මෙහාට 0.7යි මෙහාට 0.2යි. එහෙනම් බාධක විභවයේ 0.5ට අඩු වෙනවා. මෙහෙම බාධක විභවය අපි ලබා දෙන විභවය අනුව අඩු වෙනවා. අපි 0.3ක් දුන්නොත් 0.3ක පෙර නැඹුරු වෝල්ටීයතාවය දුන්නොත් බාධක විභවයේ 0.7ට අඩු වෙනවා. අපි ලබා දෙන වෝල්ටීයතාවය 0.4ක් කළොත් බාධක විභවයේ 0.3ක් වෙනවා.
අපි ලබා දෙන වෝල්ටීයතාවය දශම 5 කළොත් බාධක යුබේ දශම 2කට අඩු වෙනවා. ලබා දෙන වෝල්ටීයතාවය දශම 6 කළොත් බාධක යුබේ දශම 1කට අඩු වෙනවා. අපි ලබා දෙන වෝල්ටීයතාවය දශම 7ක් වුණාම පීන් සංධියා බාධක යුබේ බිඳුවක් වෙනවා. අපි දශම 7ට වඩා වැඩි විභවම් වේ දුන්නොත්, අපි දශම 8ක් දුන්නොත් දශම 7 අඩු වෙලා මේ පැත්තට දශම 1ක් වෙනවා. අපි ලබා දෙන විභවය දශම 7 ඉක්මුවෙන් පස්සේ අපි ලබා දෙන විභවය වැඩි කරන්න පීන් දිශාවට විභවම් වේග එකතු වෙනවා. ඒ පීන් දිශාවට විභවම් වේග පී වල තියෙන කුවරෙන් පැත්තට යනවා. එන් වල තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන පී පැත්තට යනවා. කුවර යන දිශාවට නැත්තම් මුක්ත ඉලෙක්ට්‍රෝන යන පැත්තට විරුද්ධ දිශාවට ධාරාව ඇති වෙනවා. ඒ නිසා පීන් සංධිය ඔස්සේ ධාරාව ගලනවා. ඒ ධාරාව ලබා දෙන විභවම් සමග වැඩි වෙනවා. හැබැයි ධාරාව ගැලීම ආරම්භ වෙන්නේ අපි ලබා දෙන විභවන්තරයේ බාධක විභවයේ ඉක්මුවෙන් පස්සේ. සිලිකන් නම් බාධක විභවයේ දශම 7යි. අපි ලබා දෙන වෝල්ටීයතාවය බාධක විභවයේ ඉක්මුවෙන් පස්සේ විභවම් වේ වැඩි කරද්දී ධාරාව වැඩි වෙනවා. මේ පෙරණැඹුරු අවස්ථාවේදී ලබා දෙන විභවම් වේ සමග ධාරාව විචලනය. right? හොඳයි. දැන් අපි බලමු පස්වෙනි අවස්ථාව. NP දිශාවට විභවම් වේ ලබා දීම. NP දිශාවට විභවම් වේ. NP දිශාවට පීන් සංධිය බාධක යුබේ NP පැත්තට අපි ලබා දෙන වෝල්ටීයතාවයත් NP දිශාවට කෝෂය අනිත් පැත්ත හරවනවා. මේ පැත්තට වෝල්ටීයතාවය ලබා දෙනවා. මේක අපි හඳුන්වන්නේ පස්වෙනි අවස්ථාව ලෙස. පස්වෙනි අවස්ථාව බලන්න. පස්වෙනි අවස්ථාවේදී අපි ලබා දෙන වෝල්ටීයතාවය බාධක විභවයේ තියෙන දිශාවටමයි. ඒ නිසා බාධක විභවයේ තව තවත් වැඩි වෙනවා. බාධක විභවයේ තව තවත් වැඩි වෙනවා. අපි දන්නවා පීවල බහුතර වාහකයේ කුවර, එන්වල බහුතර වාහකයේ මුක්ත ඉලෙක්ට්‍රෝන. එතකොට බාධක විභවයේ මේ පැත්තට අපි ලබා දෙන වෝල්ටීයතාවයත් ඒ පැත්තටමයි. ඒ නිසා පස්වෙනි අවස්ථාවේදී ලබා දෙන වෝල්ටීයතාවයේ වැඩි වෙන්න හරියට බාධක විභවය වැඩි කරනවා වගේ. ඒ නිසා කුවරවලට එන් පැත්තට යන්න තියෙන හැකියාව තවත් අඩු වෙනවා. ඒ කුවර ගමන් කරන්නේ විභවම් වේ දිශාවට. මේ එන් වල තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන වලට පී පැත්තට යන්න තියෙන හැකියාව තවත් අඩු වෙනවා. ඒ මුක්ත ඉලෙක්ට්‍රෝන යන්නේ විභවම් වේන අනිත් පැත්තට. ඒ නිසා පස්වෙනි අවස්ථාවේදී බහුතර වාහක ගමන් කරන්නේ බහුතර වාහක වලින් ධාරාවක් ඇති වෙන්නේ. හැබැයි මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. බලන්නකෝ. පීවල සුළු වශයෙන් තියෙනවා මුක්ත ඉලෙක්ට්‍රෝන. අල්පතර වාහක අර බන්ධන වලින් ගැලවිච්ච. එන්වල සුළු වශයෙන් තියෙන කුවර. එතකොට පස්වෙනි අවස්ථාවේදී බලන්න කුවර මත බලය වෝල්ටීයතාවය යොදන පැත්තට පස්වෙනි විභවම් වේ පැත්තට අල්පතර වාහක මේ පැත්තට යන කුවර. මේ පී වල තියෙන සුළු වශයෙන් තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන මෙහාට යනවා එන් දෙසට. මේ එන් වල තියෙන අල්පතර වාහක කුවර පී දෙසට යනවා.
කුවර යන පැත්තට ධාරාව ඇති වෙනවා. මුක්තේලේ කෝණ යන පැත්තට විරුද්ධ පැත්තට ධාරාව ඇති වෙනවා. ඒ නිසා පසුනැඹුරු වෝල්ටීයතාවය ලබා දීමේදී අල්පතර වාහකවල දායකත්වයෙන් අනිත් පැත්තට NP දෙසට සුළු ධාරාවක් ඇති වෙනවා. මේක ප්‍රස්ථාරය මෙහෙම දක්වන්න. වෝල්ටීයතාවය අනිත් පැත්ත කළාම NP දෙසට සුළු ධාරාවක් ඇති වෙනවා. සුළු ධාරාවක්. හැබැයි මේක නොගිනිය එක තරම් පොඩයි. ධාරාවක් ගලන්නේ නැහැ කියලා අපි සලකන්නේ. එතකොට පීන් සංදීක විශේෂත්වය පීන් දිශාවට පමණයි ධාරාව යන්නේ. පෙරනිබරු අවස්ථාවේ පමණයි ධාරාව යන්නේ. පස්වනිබරු අවස්ථාවේදී ධාරාව ගලන්නේ නැහැ. මේ පීන් සංදීක විශේෂත්වය එක පැත්තකට ධාරාව යන්නේ. එක පැත්තකට අනිත් පැත්තට ධාරාව යන්නේ. පීන් සංදියක් ධාරාවට කපාටයක් වෙනවා. ධාරාව යන්නේ එක පැත්තකට. අන්නේ ධාරාවට කපාටයක් කියන අදහස ඇතිව අපි පීන් සංදියක් ඩයෝඩයක් ලෙස හඳුන්වනවා. පීන් සංදි ඩයෝඩ ලෙස හඳුන්වන්නේ. ඩයෝඩ එක පරිපත සංකේතය මෙන්න මේ වගේ ඊතලයක් දාන්නේ. ඩයෝඩ එක පරිපත සංකේතය මේ වගේ ඊතලයක්. මේ ඊතලයෙන් පෙන්වන්නේ පීන් දිශාව. ධාරාව ගලන දිශාව. ඩයෝඩ එක ඊතලයේ දිශාවට විභවන්තය ලබා දීම. පෙරනිබරු කිරීම. ඊතලයට විරුද්ධ දිශාවට විභවන්තය ලබා දීම පස්වනිබරු කිරීම. බලන්න. ඩයෝඩයක් පෙරනිබරු කිරීම. ඩයෝඩයක් කියන්නේ පීන් සංදි. 아무도 දෙයක් නෙවෙයි. පීන් සංදියකට පීන් දිශාවට වෝල්ටීයතාවය ලබා දීම ඩයෝඩේ පෙරනිබරු කිරීම. පීන් දිශාවට වෝල්ටීයතාවය ලබා දීම. එතකොට මේ ලබා දෙන විභවන්තය තියෙන්නේ. මේ ලබා දෙන විභවන්තය බාධක විභවයේ ඉක්මවහම ධාරාව ගලනවා. ලබා දෙන විභවන්තය බාධක විභවයේ ඉක්මවීමෙන් පස්සේ ධාරාව ගලා යාම සිද්ධ වෙනවා. එතකොට පීන් සංදිය පස්වනිබරු කිරීම ඊතලයට විරුද්ධ දිශාවට ඊතලයට විරුද්ධ දිශාවට වෝල්ටීයතාවය සැපීම. ඊතලයට විරුද්ධ දිශාවට වෝල්ටීයතාවය සැපීම. මේ දිශාවට සාමාන්‍ය මේ දිශාවට වෝල්ටීයතාවයක් ලබා දුන්නොත් ධාරාව ගලන්නේ කියලා අපි ගන්නෙ. පස්වනිබරු අවස්ථාවේ ධාරාව ගලනවා. ඒක විශේෂ අවස්ථාවක්. සාමාන්‍යයෙන් අපි ගන්නේ පස්වනිබරු අවස්ථාවේ ධාරාවක් ගලන්නේ කියලා. බලන්න පස්වනිබරු අවස්ථාවේ ධාරාව ගලන විදිය. අපි මේ පස්වනිබරු වෝල්ටීයතාවය වැඩි කරගෙන යද්දී අර බන්ධනවල තියෙන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන මත වෝල්ටීයතාවයට විරුද්ධ දිශාවට බලයක් ඇති වෙනවා. ඒ පස්වනිබරු වෝල්ටීයතාවය ක්‍රමක්‍රමයෙන් වැඩි කරද්දී ඒ ඇති වෙන බලයද වැඩි වෙනවා. ඒ වෝල්ටීයතාවයේ යම් මගයකදී බලය උපරිම වෙලා බන්ධන වලින් ඉලෙක්ට්‍රෝන ගැලවිලා අතිවිශාල ධාරාවක් ගලනවා. ඒ ධාරාව ගලන අවස්ථාවෙන් පස්සේ ඩයෝඩේ විනාශ වෙනවා. මේ අවස්ථාව අපි හඳුන්වන්නේ බිඳ වැටෙන අවස්ථාව. ඒ අවස්ථාවේ වෝල්ටීයතාවය බිඳ වැටෙන වෝල්ටීයතාවය ලෙස හඳුන්වනවා. එහෙම නැත්නම් අපි සෙන වෝල්ටීයතාවය ලෙස හඳුන්වනවා. එහෙමත් නැත්නම් පසකුළු වෝල්ටීයතාවය බිඳ වැටෙන වෝල්ටීයතාවය
පසකුළු වෝල්ටීයතාවේ සෙන වෝල්ටීයතාවේ සෙන වෝල්ටීයතාවයට පත් වුණාම බන්ධන වලින් ඉලෙක්ට්‍රෝන ගැලවිලා අතිවිශාල ධාරාවක් ගලනවා. සාමාන්‍ය ඩයෝඩයක් මේ අවස්ථාවට පත් වුණාම විනාශ වෙලා යනවා. මෙන්න පසුබිමක වෝල්ටීයතාවේ වැඩි කරගෙන යාමේදී එක වෝල්ටීයතාවයකදී බන්ධන වලින් ඉලෙක්ට්‍රෝන ගැලවිලා අධික ධාරාවක් ගලනවා. මේ වෝල්ටීයතාව අපි V කියලා ගමු. V බිඳවැටෙන වෝල්ටීයතාවේ පසකුළු වෝල්ටීයතාවේ සෙන වෝල්ටීයතාවේ